ආයිබෝවන් ඔබට සුබ උදෑසනක් ගෞරවනීය උදෑසනක් සියලු දෙනාටම ඒ වගේම නිරෝගී උදෑසනක් ප්‍රාර්ථනා කරනවා. අපි නිරෝගකම ගැන තවදුරටත් හිතන්න ඕනි, ආරක්ෂා වෙන්න ඕනි. අපි කොරෝනා ඉවර වුණා කියලා වැඩ කටයුතු කළොත් එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් මේ தત્ත්වය තේරුම් අරගෙන ඔබ ඉතාමත් හොඳින් සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කරමින් කටයුතු කරයි කියලා අපි විශ්වාස කරනවා. අද පණිවිඩ කිහිපයක් තියෙනවා උදින්ම මතක් කරන්න. පළවෙනි දේ තමයි සඳුදා හෙට පාසල් ආරම්භ කරනවා. ඉතින් දරුවෝ ලෑස්ති කරන්න. හෙට දවසේදී ඒ පාසල් ආරම්භය වෙනුවෙන් සමහර විට පොඩ්ඩන්ගේ ඇඳුම් මදි ඇති, සපත්තු මදි ඇති. ඒවා අදම උදෙන්ම පොඩ්ඩක් පිළිවෙලක් කරලා නේද මොනවාද තව ඒගොල්ලන්ට අඩුපාඩු තියෙන්නේ. එහෙම මේ දාලා ඇති බඩු මුට්ටු ඒවා එක තැනකට අරගෙන දරුවන්ව පාසල් යවන්න ලෑස්ති කරන්න. ඒ වගේම ගුරුවරුන් විදිහට ඉතාමත් සෙනෙහසින් දරුවන්ව පිළිගන්න සූදානමින් ඉන්නවා. සියලු ප්‍රාථමික අංශයන් ආරම්භ වෙනවා පාසල්වල. පුංචි පොඩ්ඩ හරිම උනන්දුවෙන් ආසාවෙන් බලාගෙන ඉන්නවා හෙට ඉස්කෝලේ යන්න. ඒ වගේම ප්‍රේමසිරි කේමදාසයන් අපි දන්නවා ශ්‍රී ලාංකීය සංගීත වංශ කතාවේ සංගීතාධිපති. එතුමන්ගේ 13 වන ගුණ අනුස්මරණය අද දවසේදී පැවැත්වෙනවා. ඒ පිළිබඳව මතක් කරන්න ඕනේ කේමදාස පදනම මේ වෙනුවෙන් කටයුතු සූදානම් කරලා තියෙනවා. ඒ වගේම ජේ මිල්ටන් පෙරේරා විරහවේ කඳුළු ස්වරය එතුමන්ගේ 30 වන ගුණානුස්මරණය පැවැත්වෙනවා. මම ප්‍රියංකර පෙරේරාට කතා කරා සමාජ මාධ්‍ය ඔස්සේ අද ප්‍රසංගයක් පවත්වන්න කටයුතු කරනවා කියලා ප්‍රියංකර කිව්වා. ඒ වගේම කේමසිරි පදනම මම ගයත්‍රි මහත්මියට කතා කළා ප්‍රේමසිරි කේමදාසයන්ගේ දියණිය. ඇය කිව්වා වැඩ ගණනාවක් අද දවසේදී කේමදාසයන් වෙනුවෙන් සිද්ධ කරන්න සූදානම් බව. ඒ ගැනත් මතක් කරලා අපි පත්තර කටයුතු ආරම්භ කරමු. මොනවද පත්තරවල තියෙන්නේ කියලා බලමු. අජිත් good morning. good morning සමීර, සුබ දැසනක් හැම දිනෙකටම සුබ දැසනක් ආයු බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම අපි සූදානම් වෙන්නේ සතියක පත්තරමේන්තුව ආරම්භ කරන්න. දැන් මේ වෙනකොට සියලු දේවල් යථා තත්ත්වයට පත්වමින් පවතිනවා. කොරෝනා වසංගතය සාර්ථකව මර්ධනය කරන්න මුළු මහත් ලෝකෙම පෙළගැහෙන මොහොතක්. හැබැයි දැන් මේ මොහොත වන විටත් ඊයේ දවසේ අපේ රටේ වාර්තා වෙන ආසාදිතයන් ප්‍රමාණය 553ක්, මරණ ප්‍රමාණය 19ක්. එන්න අඩු වුණාට මේ අගය තාමත් එක මට්ටමක රැඳිලා තියෙනවා. පෙරේද දවසෙත් අපි දැක්කොය 20ට අඩුවෙන් මරණ ප්‍රමාණය වාර්තා වුණේ. හැබැයි මේ තත්ත්වෙ බිඳුවේ අගය ගන්නවා නම් නැත්නම් මරණ සිදු නොවන දවසක් එනවා නම් ඒක තමයි බොහොම වටින්නේ. කොරෝනා ආසාදිතෙක් වාර්තා නොවන දවසක් බවට පත් වෙනවා නම් ඒක බොහොම වටිනවා. දැන් සංචාරණ සීමා ඉවත් කිරීමත් සමග අපි විශ්වාස කරනවා රට නැවත යථා තත්ත්වයට පත් වෙයි. ඔබ අමතක කරන්න එපා කොරෝනා සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අමතක කරලා ජීවත් වුණොත් නැවතත් කොරෝනා රැල්ලකට අතවැනීමක් කියලා තමයි අනිවාර්යයෙන්ම කියන්න සිද්ධ වෙන්නේ. අද දවසේ ජාතික පුවත්පත් බොහෝ තොරතුරු වාර්තා කරන සමීර අපි අර මේ පාසල් ආරම්භ වෙන පුංචි දරුවන්ගේ ප්‍රාථමික අධ්‍යාපනය හෙට ඉඳන් ආරම්භ වෙන ඒ කරුණ ගැනත් කියන්න ඕනේ. ඊට කලින් විශේෂ පුවතකට අවධානය යොමු කරන්න හිතුවාද මව්බිම් පුවත්පතේ ප්‍රධාන සිරස්තලය මේ ටිකක් බොහෝ වෙලාවට අපි හිතන්නෙත් නැති දෙයක් පිළිබඳව මව්බිම් මේ විදිහට ලියන්නේ මේ ප්‍රාග් ඓතිහාසික යුගය ගැන විවිධ කාලවල විවිධ පරීක්ෂණ සිද්ධ කළා. දැන් අලුතින්ම සොයාගෙන තියෙන දෙයක් පිළිබඳව මව්බිම් ප්‍රධාන සිරස්තලේ වාර්තා කරන ප්‍රාග් ඓතිහාසික යුගයේ අවුරුදු 7000ක් පැරණි ජනාවාසයක් බණ්ඩාරවලින් මතුවේ කියලා හද ප්‍රධාන සිරස්තලේ මව්බිම් පුවත්පතේ මේ විදිහට ලියවෙන්නේ. පිහිටා ඇත්තේ නගරයේ මැදමයි. මේ බණ්ඩාරවල නගරයේ මැද්දේ තමයි මේ ජනාවාසය පිහිටලා තියෙන්නේ කියලා අද මව්බිම් පුවත්පත මේ විදිහට කියනවා. වසර 7000ක් පැරණි ප්‍රාග් ඓතිහාසික මානවයාගේ ආදි එලිමහන් ජනාවාසයක් බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවල නගර මැද්දෙන් හමු වී තිබේ. රෝහල් භූමියට ඇන්ග්ලිකන් දේවස්ථානයට හා ඇටම්පිටිය පාරට ආබදව පිහිටි කඳු ගැට මත මේ ආදි ජනවාසයේ පිහිටා ඇත. බ්‍රිතාන්‍ය පාලන සමයේ 1908 ස්විස් ජාතික මානව විද්‍යාඥ පෝල් සරසින් විසින් මේ පුරාවිද්‍යා වටිනාකමකින් යුත් පුරාණ ජනවාසයේ ප්‍රථමයෙන් සොයාගෙන තිබේ. 1913 දී පුරාවිද්‍යාඥ රිචඩ් හාඩ්ලි විසින්ද මේ ස්ථානයේ ගවේෂණය කර ඇත. මධ්‍යම කඳුකරේ භූමිය කෝපි වකාවට හා තේ වකාවට සංවර්ධනය කරන ලද අතර බ්‍රිතාන්‍ය පාලන සමයේම මෙහි ඇති පුරාවිද්‍යාත්මක වටිනාකම හඳුනා ගැනීම නිසා ආරක්ෂිත පුරාවිද්‍යා බිම් කඩක් ලෙස එය මේ දක්වා රැකගත හැකිව තිබෙන බව ජ්‍යෙෂ්ඨ පුරාවිද්‍යාඥයෙකු වන ආචාර්ය නිමල් පෙරේරා මහත්තයා කියලා තියෙනවා. හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය සිරාන් දැරණීගල මහත්තයා විසින් 2011 අවුරුද්දේ නොවැම්බර් 29 වෙනිදා අංක LBB
277 ඇලිරක් 40 යටතේ හෙක්ටාර 6.84ක් වූ මේ භූමිය පුරාවිද්‍යාඥ පනතකින් ගැසට් කරලා තියෙනවා. ඌව පළාත් පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂිකා ඉනෝකා බාලසූරිය මහත්මිය මේ ගැන පවසන්නේ. මේ පිළිබඳව දැන් අලුතින්ම ගවේෂණය කිරීමේ කටයුතු ආරම්භ වෙලා තියෙනවා කියලා තමයි අද මව්බිම් පුවත්පත කියන්නේ. බණ්ඩාරවැල් නව ආර්ථික මධ්‍යස්ථානයේ දක්වා වැටෙන මාර්ගය පුළුල් කිරීමේ සැලසුමට මේ පුරාවිද්‍යා රක්ෂිතයේ කොටසක් ඇතුළත් තිබූ අතර පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතාගේ මැදිහත් වීමෙන් මේ ඉඩමේ වටිනාකම හා වැදගත්කම පෙන්වා දීමෙන් පසු දිසා සංවර්ධන කමිටුව ඒ අදහස් ඉවත් කර ගන්නා ලද බව සහකාර අධ්‍යක්ෂවරිය පවසලා තියෙනවා. මේ ප්‍රාගෛතිහාසික එලිමහන් ජනාවාසය සුරක්ෂිත කරන අතරම බණ්ඩාරවැල සංචාරක ප්‍රවර්ධන කටයුතු සඳහා මෙන්ම පාසල් දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු සඳහා දිවාහල් කරගත හැකි බව ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව බණ්ඩාරවැල නගර සභාවට පෙන්වලා දීලා තියෙනවා. ඔය ඉතිහාසයේ ධම්ම හොයාගත්ත තැනක් හැබැයි දැන් කරලියට ඇවිල්ලා මේ පිළිබඳ වඩාත් අවධානය යොමු වෙලා අවුරුදු 7000ක් ඉපැරණි මානවයාගේ ගති පැවතුම් මේ සියල්ල පිළිබඳව හෙළිදරව් වෙන තැනක් විදිහට අපිට මේ තැන හඳුන්වන්න පුළුවන් විශේෂත්වය තමයි බණ්ඩාරවැල නගර මැද්දේ මේ ස්ථානයේ පිහිටා තිබීම. අපි මේ පොතත් එක්කම පුංචි දරුවන්ට වැදගත් හෙට දවස බොහොම වැදගත් දවසක් බවට පත් වෙන අවුරුදු 1.5කට 2කට විතර පස්සේ පාසල් යන්නේ. මේ දෙමව්පියෝ විදිහට ලොකු වගකීමක් තියෙන අර සමීර කිව්වා වගේම ආරම්භයේදීම මේ ගොඩක් දේවල් ලෑස්ති කරන්න තියෙන දූවිල්ල වැදිලා තියෙනවා නම් සපත්තු කුට්ටම් වල දූවිල්ල පිහදාලා පිරිසිදු කරලා මේ දේවල් බොහොම ලස්සනට තියාගෙන පුංචි දරුවන්ව පාසලට යවන්න වෙහෙස වෙන මොහොතක් කියලා අපි විශ්වාස කරනවා. අනිවාර්යෙන් අපි යනවා සිළුමිණ පත්තරේ බලන්න ප්‍රධාන ප්‍රවෘත්ති ආද ඒ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරනවා. සියලු ප්‍රාථමික පාසල් සඳුදා සිට ආරම්භයි කියලයි මේ විදිහට ප්‍රධාන ප්‍රවෘත්තියෙන් අද වාර්තා කරන්නේ සුභාෂිනී ජයරත්න ලියන්නේ. ඒ කියන්නේ හෙට දවසේදී මේ ආකාරයෙන් පාසල් ආරම්භ කරන්න ලෑස්ති. පළමු අදියර 200ට අඩු පාසල් 5056ක් ප්‍රාථමික අංශ ඔක්තෝබර් 21 වෙනිදා ආරම්භ වුණා. ඊට අමතරව හෙට ඉඳලා ඉතිරි සියලු පාසල් 4096ක ශ්‍රී ලංකාවේ සමස්ත පාසල් සංඛ්‍යාව 10155යි. මේ සියලුම පාසල්වල ප්‍රාථමික අංශ තියෙන පාසල්වල මේ ආකාරයෙන් ආරම්භ කරන්න කටයුතු සූදානම් වෙනවා කියලා අද වාර්තා කරනවා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්තුමා මේ ගැන කිව්වා. ඒ වගේම පළාත් අධ්‍යාපන ලේකම්වරුන් ඒ අදාළ පරිපාලන මධ්‍යස්ථාන මගින් විදුහල්පතිවරුන්ට මේ සම්බන්ධයෙන් දැනුම් දීලා තියෙනවා. ඒ ගැන අද තොරතුරු වාර්තා කරනවා. ඒ වගේම දෙමාපියන්ට අදත් සමහර විට පාසලෙන් කතා කරයි, ඉස්කෝලෙන් කතා කරයි එන්න පොඩ්ඩක් ඉස්කෝලේ අපි අස් කරගමු කියලා. ඉතින් ඒවට සහයෝගය ලබා දෙන්න. මොකද දරුවෝ කාලයක් ඉස්කෝලේ ගියේ නැහැ. පාසල තිබුණේ මේ දරුවන්ගෙන් තොරව. ඒ වගේම කවුරුත් ආවේ නැහැ. සමහර විදුහල්පතිතුමී ආවා. හැබැයි සුද්ධ පවිත්‍ර කරන්න බැරි වුණා. ඉතින් ඒ කටයුතු වලට දායක වෙන්න මේ දවස්වල ඩෙන්ගු වල ප්‍රශ්නයක් තියෙනවා. ඩෙන්ගු වැඩිවීමක් තියෙනවා. ඉතින් ඒ නිසා පාසල් දරුවන්ට අපේ සුරක්ෂිත පාසල් බිමක් ස්ථාපනය කරලා දෙන්න ඕනි. ඒ වෙනුවෙන් සහයෝගය ලබා දෙන්න. සමහර දෙමාපියෝ හිතනවා මේ සතියේ යවන්න පොඩ්ඩක් බලලා ඊළඟ සතියේම යවනවා කියලා. එහෙම කරන්න ඕනේ නැහැ. හරිද? එහෙම හිතාගෙන ඉන්නවනම් ඒක වැරදි වැඩක්. දරුවෝ යවන්න දැන් ප්‍රාථමික අංශ විතරක් පටන් ගන්නේ දරුවන්ට ඕනි කරන ඒ අදාළ පාසල් පරිසරය නිර්මාණය කරලා දෙන්නමයි. මොකද වැඩි ඉඩකඩක් ඕනේ. ඒගොල්ලන්ව ටිකක් ඈතින් තියන්න ඕනේ. ඒගොල්ලන්ට කියලා දෙන්න තියෙනවා. අපි දන්නවා ප්‍රාථමික අධ්‍යාපනය නැත්නම් ප්‍රාථමික ශ්‍රේණිවල අධ්‍යාපනය ලබා දෙන ගුරුවරුන් ගුරුවරියන් මොන්න තරම් කරුණාවන්තද කියලා. ඒ සෙනෙහස කරුණාවන්ත බව මේ දරුවන්ට ලබා දෙන්න අවකාශය උදා කරලා දෙන්න. පළමු දවසේම පාසල් යවන්න, මේ සතියේ පාසල් යවන්න කවුරු හරි අම්මලා තාත්තලා හිතාගෙන ඉන්නවා නම් මේ සතියේ බල්ලා ඊළඟ සතිය යනවා කියලා. ඒක වැරදි වැඩක්. පාසල් යවන්න දරුවෝ බොහොම සෙනෙහසින් උගන්වන්න සහ උගන්වන්න කලින් කියලා දෙන්න ඕනි බොහොමයක් දේවල් තියෙනවා මේ කොරෝනාත් එක්ක. ඉතින් ගුරුවරු ලෑස්ති දෙමාපියන් ඒ සඳහා සහයෝගය ලබා දෙන්න කියන ගෞරවනීය ඉල්ලීම අපි දෙමාපියන්ගෙන් කරනවා. මේ අතරේ සිළුමිණ වාර්තා කරනවා ඡායාරූපයක් සමගින් අකුරු කරවයි කුමරු සොඳවා අර කවියත් මතක් කරමින් තමයි මේ ආකාරයෙන් මේ ප්‍රවෘත්තිය වාර්තා කරන්නේ. පහුගියදා 200ට අඩු පාසල් විවෘත වුණා. ඉතින් දරුවෝ උද්‍යෝගයෙන් උනන්දුවෙන් පාසලට ආවා. මේ ඡායාරූපයේ ඉංග්‍රීය මධ්‍යම වාර්තාකරණයේ ප්‍රදර්ශනී ලබා ගන්නේ ඉංග්‍රීය පරාක්‍රම බාහුව ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් පහුගිය සිකුරාදා පාසලට ආපු විදිය බලන්න මුව ආවරණ පැළඳගෙන ඉන්නවා. ඒ වගේම දරුවන්ව රැගෙනීමේදී දෙමව්පියන්ට හැකියාවක් තියෙනවා නම් පෞද්ගලිකවම පාසල ළඟට ඇරලවන්න පෞද්ගලික වාහනයක්, බයිසිකලයක්, මොකක් හරි ත්‍රිවිල් එකක් හරි කමන්නේ අරගෙන නේද දරුවන් මේ ආකාරයෙන් ආරක්ෂිතව රැගෙන යන්න. සමහර දෙමව්පියන්ට අපහසුයි. කෙසේ නමුත් ඒ ආරක්ෂිත වටපිටාව ගොඩනගලා දෙන්න අපිට පුළුවන් නම් ඒක වඩාත් වැදගත් කාරණයක් බවට පත් වෙනවා. අද සිළුමිණ මේ ඡායාරූපය වාර්තා කරලා තියෙනවා.
පුංචි දරුවෝ දෙමව්පියෝ බොහොම සතුටු සිතින් කාලය ගත කරන අතරේදී අපි දැක්ක දැන් ගුරු සංගම් වර්ජනය නවත්තල නැහැ කියලා කියනවා සේවයට වාර්තා කළත් අධ්‍යාපනය ලබා දීම හැරෙන්නට වෙන කිසිම වැඩ කටයුත්තක් කරන්න නැහැ කියලා ගුරු සංගම් සඳහන් කළදී විශේෂයෙන්ම ලංකා ගුරු සංගමයේ ඇතුළු ගුරු සංගම් තමයි මේ බව ප්‍රකාශ කරලා තිබේ. අද ඉරිදා ලංකාදීපේ කියන කතාවක් අපි ඔබට කියන්නේ ගුරු අරගලයේ මර්ධනයට එරෙහිව හෙට සිට රට පුරා උද්ඝෝෂණ මාලාවක් ගුරු අරගලයේ මර්ධනයට එරෙහිව හෙට රට පුරා උද්ඝෝෂණ මාලාවක් කියලා උපුල් වික්‍රමසිංහ මේ ගැන ලියන්නේ. සිය ඉල්ලීම් වලට සාධනීය ප්‍රතිචාර නොදැක්වීමට හා ගුරු අරගලයේ මර්ධනය කිරීමට ආණ්ඩුව ඇතැම් අමාත්‍යවරුන් හා නිලධාරීන් ගන්නා නිර්ලජ්ජිත ක්‍රියාමාර්ගවලට විරෝධය පැම සඳහා හෙට 25 දිනේදී දිවයින පුරා උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කරන බව ලංකා ගුරු සංගමේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහත්තයා ඉරිදා ලංකාදීප පුවත්පතට සඳහන් කළා කියලා අද ওই විදිහට කියනවා. ආණ්ඩුවේ සියලු තර්ජන ගර්ජන හමුවේ ගුරුවරුන් නොසැලී මේ අරගලයේහි යෙදී සිටින බව කී මහතා ගුරුවරුන් සඳුදා දින සේවයට වාර්තා කර සවස් 1:30න් පසුව අදාළ උද්ඝෝෂණයෙහි නිරත වන බවත් අධීර 4ක් යටතේ සියලු පාසල් විවෘත කළ පසු ඉදිරියේදී ගන්නා වෘත්තීය ක්‍රියාමාර්ග තීරණය කරන බවත් සඳහන් කළා කියලා අද ලංකාදීප පුවත්පත ඔය විදිහට කියනවා. වෙලාවට සමීර 1:30න් පස්සේ මේ පිරිස උද්ඝෝෂණය කරන්න පුංචි දරුවන්ගේ අධ්‍යාපනයට බාධාවක් නොවෙන්නේ ඒක අගය කරන්න ඕනේ. හැබැයි වර්ජන කරන එක උද්ඝෝෂණ කරන එක අගය කරන්න බෑ. කොහොම වුණත් අධ්‍යාපනය ලබා දීමේ කටයුතු සිද්ධ කරනවා කියලා තියෙනවා. ඒක වටින කාරණාවක්. ඔය අතරේ මව්බිම් පුවත්පත කියනවා අද දවසේදී මේ ගුරුවරුන් සම්බන්ධයෙන් මේ කොමියුනිස්ට් පක්ෂයේ සභාපතිතුමන් කියන කතාවක් වැඩට නොයන ගුරුවරුන්ට වැටුප් නැහැ කොමියුනිස්ට් සභාපති කොල්ලුරේගේ මතය පක්ෂ ලේකම් ප්‍රතික්ෂේප කරයි කියලා අද මේ විදිහට විවිධ පක්ෂ විවිධ දේශපාලන කණ්ඩායම් අදහස් දක්වනවා මේ ගුරු වර්ජනය පිළිබඳව. අද දවසේ මව්බිම් පුවත්පත මේ පිළිබඳව ලියන්නේ සේවයට වාර්තා නොකරන ගුරුවරුන්ට වැටුප් නොගෙවන බවට වයිබ පළාත් ආණ්ඩුකාර හා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සභාපති රාජා කොල්ලුරේ කළ ප්‍රකාශය ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ මතය නොවන බව එම සංගමේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ මහත්තයා කියලා තියෙනවා. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී කොමියුනිස්ට් පක්ෂ ලේකම් වීරසිංහ මහත්තයා මෙසේ කියලා වැඩිදුරටත් ප්‍රකාශ කළා තියෙනවා. ඇත්තටම අපි දන්නවා ගුරුවරුන්ට ප්‍රශ්නයක් තියෙනවා. ඒ දීර්ඝකාලීන වැඩි ගිය ප්‍රශ්නයක්. ඒට විසඳුම් ලැබිය යුතුයි කියන ස්ථාවරයේ අපේ පක්ෂයේ සිටිනවා. කොමියුනිස්ට් පක්ෂය හැම වෙලාවෙම සිටියේ කම්කරුවන්ගේ පැත්තේ. අපේ පක්ෂයේ කම්කරුවන්ට ඒ කියන්නේ රටේ වැඩ කරන ජනතාවට විශාල ජයග්‍රහණ අත්කර දුන් පක්ෂයක්. ඉතින් ඒ හින්දා කොමියුනිස්ට් පක්ෂයේ විදිහට මම කියන්නේ රාජා කොල්ලුරේ අපේ පක්ෂයේ සභාපතිතුමා යම් ප්‍රකාශයක් ගුරුවරුන්ගේ අරගලයේ සම්බන්ධයෙන් ප්‍රකාශ කළා තියෙනවා. ඒ තුමාගේ පෞද්ගලික මතයක් වෙන්න පුළුවන්. ඕනම කෙනෙකුට යම් දෙයක් පිළිබඳව පෞද්ගලික මතය පවසන්නට පුළුවන්. ඒ නිසා මේ ප්‍රකාශය කොමියුනිස්ට් පක්ෂයේ මතයක් විදිහට හඳුන්වන්න එපා කියලා මා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා කියලා ඒ මහත්තයා කියලා තියෙනවා. වීරසිංහ මහත්තයා කියලා තියෙන්නේ මේ රාජා කොල්ලුරේ මහත්තයාගේ මතය පක්ෂයේ මතය නෙවෙයි. වැඩට නොයන ගුරුවරුන්ට වැටුප් ලබා දෙන්නේ නැහැ කියලා ආණ්ඩුකාරතුමා කියලා තියෙනවා. කොහොම වුණත් අර මේ ආණ්ඩුකාරතුමා එහෙම කිව්වත් දෙමව්පියන්ගේත් මත ඉතින් ඕකම තමයි වැඩට එන්නේ නැත්නම් පඩියවල තේරුමක් තියනවද කියන කාරණාව බොහෝ දෙනෙක් අහනවා. ඒ කොහොම වුණත් දැන් මේ ඉල්ලීම් සාධාරණයි කියලා කිසියම් ආකාරයක මතයක් ගොඩනැගිලා තියෙනවා. ඒ ඉල්ලීම් ලබා දෙන්නට රජයක් විදිහට කටයුතු කරනවා කියලා රජයේ පාර්ශවයෙන් සඳහන් කරලා තියෙනවා. අර දෙපැත්තම සමපාත වෙන විදිහට උත්තරයක් ලැබෙනවා නම් ඒක සිසු දරුවන්ට දැරියන්ට බොහොම වටිනවා කියන දේ අපි මතක් කරන්න ඕනේ. දැන් මේ වැඩේදී මේ කාරණේදී දැන් අධ්‍යාපන බලධාරීන් කියනවා පාසල් ආරම්භ කිරීම සාර්ථකයි කියලා. ඒ වගේම වර්ජනයේ නිරත වෙලා ඉන්න වෘත්තීය සංගම් කියනවා ඒගොල්ලන්ගේ වර්ජනයේ සාර්ථකයි කියලා. ඒකට අසාර්ථක කවුද කියලා පොඩ්ඩක් හිතලා බලන්නකෝ. ඒ අය හැමෝම සාර්ථකයි නම් අවසානයේ අසාර්ථක වෙන්නේ දරුවෝ. ඉතින් අපිට දරුවෝ අසාර්ථක වෙන්න ඉඩ තියන්න බෑ. ගුරුවරු කියන කතාව මේක. ඒ නිසා ගුරුවරුන් ඔවුන්ගේ සැබෑ සෙනෙහසින් යුතු අනිවාර්යෙන් හෙට දවසේදී පාසල් වැඩ කටයුතු අර වෙනදා උද්‍යෝගයෙන් උනන්දුවෙන්ම ආරම්භ කරයි කියන විශ්වාසය අපිට තියෙනවා. මේ සංගම්වල ප්‍රධානීන් කිහිප දෙනෙක් මේ වගේ කරන තර්ජන ගර්ජන වලට එහා ගිය තාමත් හොඳ විසඳුම් ලබා දීලා තියෙනවා. ඉතින් මෙතනින් එහා විසඳුම් ලබා දෙන්න පුළුවන්ද කියලා ප්‍රශ්නාර්ථයක් තියෙනවා. සියලු දේවල් ලබා දීලා තියෙනවා, ලිඛිතව ලබා දීලා තියෙනවා අධ්‍යාපන බලධාරීන් විසින් මේ සංගම්වලට. ඒ නිසා ගුරුවරුන් විදිහට හෙට දවසේදී වැඩ කටයුතු ආරම්භ කිරීම දරුවන්ගේ පැත්ත ගැන හිතලා ඉතාමත් හොඳ කාරණයක් කියන දේ අපි මතක් කරනවා. මේ අතරේ සිළුමින්ට ගියහම පළාත් සංචරණ සීමා 31 වෙනිදා ඉවත් වෙනවා කියලයි අද තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. අගෝස්තු 20 වෙනිදා ඉඳලා කොවිඩ් වසංගතය උත්සන්න වීමත් සමග රට පුරා පැන වූ නිරෝධායන ඇදිරි නීතියත් සමග මේ දක්වා ආණ්ඩුව ක්‍රියාත්මක වූ පළාත් අතර සංචරණ සීමාව ලබන 31 වෙනිදා අලුයම 4ට
ඉවත් කරන්න කටයුතු කරනවා කියලායි තොරතුරු මේ ආකාරයෙන් වාර්තා කරන්නේ. ඒ වගේම දුම්රිය පටන් ගන්නවා මේ ආදී සියලු කටයුතු මහජනතාව වෙනුවෙන් විවෘත කරන්න දැන් රට යථා තත්ත්වයට පත් කරන්න කෙමෙන් වැඩ කටයුතු ආරම්භ වෙමින් තිබෙන මොහොතක්. ඒ තොරතුරු අපි කියන්න. ඔබ නැවතත් එකතු වෙන්නේ සතියක පත්තර බේන්තුවත් එක්ක අද ඉරිදා දවසේ අපි ජාතික පුවත්පත්වල තොරතුරු ඔබට කියමින් ඉන්න මොහොතක්. පත්තර විස්තර ගැන කියනකොට සමීර අපේ රටේ පුවත්පත් ඉතිහාසය පිළිබඳව බොහෝ දෙනෙක් දන්නේ නැහැ. ඉතිහාසය ගැන කතා කරනකොට පත්තරවල ලෝකයේම ඔය පුවත්පත බොහොම ජනප්‍රිය sannivedana මාධ්‍යයක් බවට පත් වෙලා තිබා. අද ජනප්‍රිය sannivedana මාධ්‍ය බවට සමාජ මාධ්‍ය පත් වෙලා තියෙනවා. ඒක ඉතින් රහසක් නෙවෙයි. ඒ කොහොම වුණත් පත්තර ජනප්‍රිය වෙච්ච මුල් කාලේ ඉඳන්ම ජනප්‍රිය තැන තිබ්බ පත්තරයක් තමයි දිවයින කියන්නේ. අද ඔවුන්ගේ 40 වෙනි සංවත්සරය දිවයින කියන්නේ උපාලි විජේවර්ධනයන් ආරම්භ කරපු පුවත්පත. උපාලි සමූහ ව්‍යාපාරයේ අභිමානවත් නිර්මාණයක් විදිහට තමයි මේ දිවයින එළි දකින්නේ. අද මේ 40 වෙනි සංවත්සරයේ සමරන මොහොතේ දැන් සමීර දිවයින වේවා වෙනත් ඕනෑම පත්තරයක් වේවා පත්තර හැඩ වෙන්නේ මේ පත්තරවලට විස්තර ලියන අපේ කතෘ මහත්ම මහත්මීන්ගෙන්. අපේ මේ පත්තරවලට ආටිකල් එකක් විශේෂාංගයක් ලියන බොහෝ පිරිසක් පත්තරේ හැඩ කරන්න ලොකු වෙහෙසක් මහන්සියක් දරනවා. මේ කරුණු එකතු කරන්න ඔවුන් කොච්චර කැප වෙනවද වෙහෙසෙනවද. ඒ වෙහෙස මහන්සිය අකුරු විදිහට මුද්‍රණය වෙලා අපි වචන විදිහට පිට කරන්නේ බොහොම පහසුවෙන් මේ දේ කළාට මේ කතාව ඇතුලේ බොහෝ අපහසුවක් තියෙනවා. ඒ පිරිසට ඒ පිරිසවත් මතක් කරන්න ඕනේ. උපාලි විජේවර්ධන ගැන කියන්න හිතුණා සමීර. මේ උපාලි විජේවර්ධන කියන්නේ අපේ රටේ ඉඳපු කීර්තිමත් ව්‍යාපාරිකයෙක්. ඔහු අපි දැක්ක අතීතයේ දේශපාලන ක්‍රියාකාරකම් වලටත් සහ සම්බන්ධ වෙන ඔහුගේ ඥාති සහෝදරෙක් ජේ.ආර්. ජයවර්ධනයන් ඒ ආభాෂයත් එක්ක බොහොම ලොකු තැනකට යන්න හැකියාවක් ලැබුණ අභිමානවත් නිෂ්පාදන ඉතිහාසය ගැන කතා කරනකොට අපිට ඔය මැස්ඩා වාහන ෆියට් කාර් එක අපේ රටේ හදන්න පටන් ගත්ත හැටි මේ හැම දෙයක් ගැනම අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ. විවිධ නිෂ්පාදන තියෙන වෙළඳ නාම යටතේ අපි දන්නවා විවිධ ටොෆි වර්ග ඉස්සර යුනික් රේඩියෝ එක අපිට අමතක කරන්න බෑ. ඉතින් මේ හැම දෙයක්ම මේ අපේ රටේ නිෂ්පාදන විදිහට එළි දක්වන්න උපාලි විජේවර්ධනයන් බොහොම ලොකු කැපකිරීමක් කළා. එතුමන්ගේ නිවස පිහිටලා තිබෙ තර්ස්ටන් විද්‍යාලයේ ඉදිරිපිට මේ නිවස ගැනත් කතා කරනකොට ඉස්සරින්දම බොහෝ දෙනෙක් ලොකු අවධානයක් යොමු කර තැනක් විදිහට හඳුන්වන්න පුළුවන්. කොහොම වුණත් මේ දිවයින අද 40 වෙනි සංවත්සරයේ සමරන්නේ දිවයිනේ නිර්මාතෘවරයා උපාලි විජේවර්ධනයන් නිසාමයි අපි ඔබට ඒ ගැන කිව්වේ. අද දිවයින ඉරිදා සංග්‍රහය වෙනමම විශේෂාංග ලිපියක් ලියනවා මේ පිළිබඳව දිවයින ආලෝකය කියලා. එදා අපි දිවයින පටන් ගත්තේ මෙහෙමයි. දිවයින මුල්පිටුවේ මුල් පෝතලියු නන්දසේන සූර්යරච්චි මහත්මයා තමයි මේ කතාව කියන්නේ. එදා පළමුවෙනි දිවයින පත්තරේ ඒ පළවෙනි විශේෂාංග පුවත ලිප්පු සූර්යරච්චි මහත්මයා නන්දසේන මහත්තයා ඒ ගැන මේ විදිහට කියලා තියෙනවා. කවුරුන් ආපසු ගත්තත් මෛත්‍රී ටිඩක් නැහැ කියලා තමයි ඒ කාලේ ඔය සිරස්තලයක් පළ වෙලා තිබ්බේ. පක්ෂයේ ප්‍රතිපත්ති මැතිනි හෙලි කරයි. ඒ කාලේ භාෂාවත් ටිකක් වෙනස් සමීර. දැන් තියෙන භාෂාවත් නෙමෙයි පාවිච්චි වෙන්නේ. කොහොමනත් අපි සුබ පතනවා දෙවේන පුවත්පතට අද උන්ගේ 40 වෙනි සංවත්සරයේ මාධ්‍යකරණයේ ජාතික මුද්‍රාව කියලා තමයි ඔවුන් මේ 40 වෙනි සංවත්සරයේ 40 වසරක ඉතිහාසය සමරන්න සූදානමින් ඉන්නේ. ඔව් අර ප්‍රාදේශීය මාධ්‍යවේදියෙක් විදිහට පටන් ගත්ත බොහෝ දෙනෙකුට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක් වීමේ අවකාශය උදා කරලා දීපු දිවයින ජාතික පුවත්පත 40 වන සංවත්සරයේ මේ ආකාරයෙන් සමරනවා. ඉතින් අපි සුබ පැතුම් එකතු කරන ගමන් අපි යනවා ඊළඟ ප්‍රවෘත්තිය වාර්තා කරනවා සිළුමිණ පත්තරේ දුම්රිය යනුව සඳුදා යලි ගමනය කියලා. කියන්නේ මාස 3කට පස්සේ තමයි දුම්රිය මේ විදිහට පටන් ගන්න. හෙට බස්නාහිර පළාත කේන්ද්‍ර කරගෙන මේ ආකාරයෙන් දුම්රිය දහවනය කරනවා. පළමු වතාවට දුම්රිය කියන්නේ මුලින්ම යන්න පුළුවන් වෙන්නේ වාර ප්‍රවේශ පත්‍ර තියෙන අයට විතරයි ගමන් කරන්න පුළුවන්. ඇමතුමිය මේ සම්බන්ධයෙන් අදහස් පළ කරනවා. පළාත් අතර දුම්රිය දහවනය නොවැම්බර් 1 වෙනිදා පටන් ගන්නවා. හෙට ඉඳලා පටන් ගන්නේ දුම්රිය ගමන් වාර 60ක්, මුහුදුබඩ දුම්රිය ගමන් වාර 64ක් මේ ආකාරයෙන් ගමන් ආරම්භ කරන්න නියමිතයි. ඒ වගේම උතුරු දුම්රිය මාර්ගයේ ගමන් වාර 6ක්, පුත්තලම් මාර්ගයේ ගමන් වාර 18ක් හෙට දවසේදී ආරම්භ කරන්න කටයුතු සූදානම් කරලා තියෙනවා කියලයි තොරතුරු වාර්තා කරන්නේ. දුම්රිය හෙට පටන් ගන්නවා. සීසන් තියෙන අයට විතරයි යන්න පුළුවන්.
ඒ වුණාට ඉතින් අනිත් පැයත් කොහොම හරි යයි නේද? අපි බලමුකෝ ඉතින් හෙට තමයි ඒවා බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. දැන් මාස දෙකක් විතර වහලා තිබිලා සීසන් ගන්න හැකියාවක් තිබ්බද කියලා ප්‍රශ්නයක් පරණ සීසන් එක තියෙනවනේ. පරණ සීසන් එක තියෙනවා නම් ඒකෙන් යන්න පුළුවන් පළවෙනි දවසද කොහෙද? ඊට පස්සේ සීසන් එක ගන්න ඕනේ. ඉතින් ඒ කටයුතු ඒගොල්ලෝ බලයි පරීක්ෂා කිරීමේ මහත්වරුන් ඉන්නවා. හැබැයි දුම්රිය නැතුව ගොඩක් අය පහුගිය ටිකේ දුක් විඳ වැඩට ආපු අය ඒ ගැනත් මතක් කරන්න ඕනේ. හෙට පටන් ගන්නවා. සීසන් තියෙන අයට විතරයි යන්න පුළුවන් කියලා ප්‍රවාහන බලධාරීන් සඳහන් කරනවා. මේ අතරේ මම යනවා දිවයින පත්‍රයේ දිවයින වාර්තා කරනවා මේ ඩෙල්ටා ප්ලස් ගැන. ඊයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කරා ඩෙල්ටා ප්ලස් රටට මේ අවදානමක් තියෙනවා. මේ ගැන ජනතාව අවබෝධයෙන් කටයුතු කළ යුතු බව තමයි සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරන්නේ. ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය අනු ප්‍රභේද ලෙස සැලකෙන ඩෙල්ටා ප්ලස් ප්‍රභේදයේ මෙරට පැමිණීමේ හැකියාවක් පවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කියනවා. ඩෙල්ටා ප්ලස් පමණක් නොව විදේශ රටවල තිබෙන ඕනෑම කොවිඩ් ප්‍රභේදයක් මෙරටට එන්න බැරිකමක් නැහැ කියලා ඔහු සඳහන් කරන්නේ. මේ ප්‍රභේදය හෝ මෙවන් ප්‍රභේදයක් මේවා පැවතියද ඒ වගේම ජනතාව සෞඛ්‍ය පුරුදු හා උපදෙස් නීති රීති පිළිපදිනවා නම් මේවා පාලනය කරගන්න පුළුවන් කියන එක තමයි සෞඛ්‍ය අධ්‍යක්ෂ නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කරන්නේ. පැහැදිලිවම ඒක තමයි කාරණේ. මොන ප්‍රභේදය ආවත් ඩෙල්ටා ප්ලස් නෙමේ මොන ප්‍රභේදය ආවත් විදේශගතව ඉන්න අයගෙන් විදේශවල ඉඳලා එන අයගෙන් අපි සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කරනවා නම් කිසි ගැටලුවක් නැහැ. ඉතින් දන්නවනේ ඔබ පරිස්සම් වෙන්න ඕනේ ක්‍රම කිහිපයයි තියෙන්නේ. පොඩි දරුවෝ නෙමෙයිනේ දැන් මේක ලෝක වසංගතයක් විදිහට පැතිරෙමින් යද්දී අපි සියලු ඒ ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කරපු හින්දා තමයි මේම හරි ඉන්නේ. ඉතින් ඒ නිසා මේ කාරණා සියල්ල තේරුම් අරගෙන සෞඛ්‍ය ආරක්ෂිතව අපි ජීවත් වුණොත් ප්‍රශ්නයක් නැහැ කියන එක ඔබට මතක් කරන්න ඕනේ. මේ අතරේ බූස්ටර් එන්නත් පළවෙනිදායින් පසුව ලබා දෙන්න කටයුතු කරනවා. අද ඒ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරනවා. සිළුමිණ බූස්ටර් එන්නත පළවෙනිදායින් පසු කියලායි තොරතුරු කියන්නේ. සෞඛ්‍ය ත්‍රිවිධ හමුදා පොලිස් ගුවන් එවැගේම ගුවන්තොටුපළ සංචාරක කර්මාන්තයේ සමාජිකයන් ඇතුළු කොවිඩ් මර්ධනයේ ඉදිරිපෙළ කණ්ඩායම් සඳහා මුලින්ම තෙවැනි මාත්‍රාව මේ ආකාරයෙන් ලබා දෙන්න කටයුතු කරන්න කියලා ජනාධිපතිතුමන් උපදෙස් ලබා දුන් බව යුද හමුදාපතිතුමා කියනවා. ඒ බව අද මේ තොරතුරු වාර්තා කරන්නේ සිළුමිණ පුවත්පත. ඊට පස්සේ අපි මෙතනින් එහාට යනවා. දැන් නැවතිලා තිබුණු දේවල් තියෙනවා. බොහෝ සේවාවන් එක්දින සේවාවන් විදිහට RMB එකේ වැඩ කටයුතු පටන් ගත්තා. පහුගිය සතියේ ඒ වගේම ජාතික හැඳුනුම්පත් වලට මොකද වෙන්නේ? හැඳුනුම්පත ලබා ගන්න මේ බැරිව හිටපු අය අලුතෙන් එහෙම නැත්නම් නැති වුණ හැඳුනුම්පතක් මේ විදිහට හදාගන්න බැරි වුණා. අද සිළුමිණ කියනවා ජාතික හැඳුනුම්පත් එක්දින සේවාව යලිත් මේ ආකාරයෙන් ආරම්භ කරනවා කියලා. හෙට මේ විදිහට මේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් වියානි ගුණතිලක මහත්මයා කියනවා මේ විදිහට පටන් ගන්නවා කියලා. ඔහු පවසනවා අනිවාර්යයෙන්ම දිනයක් හා වේලාවක් කලින් වෙන් කරවාගෙන පැමිණිය යුතු බවත් එක්දින සේවාව යටතේ ජාතික හැඳුනුම්පත් නිකුත් කරනු ලබන්නේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයෙන් හා ගාල්ල දකුණු පළාත් කාර්යාලයෙන් පමණක් බව එතුමා සඳහන් කරනවා. එතකොට හෙට මේ සේවාවත් ආරම්භ කරන්න සූදානම් බවයි සිළුමිණ අද තොරතුරු වාර්තා කරන්නේ. පැතර සමීර දැන් එන්නත් කරන්නේ බොහොම සාර්ථකව සිද්ධ වෙමින් තියෙන කාල සීමාවක් අපි දැක්ක. පුංචි දරුවන්ට දැන් ඉදිරියේදී එන්නත් කරන්නේ ආරම්භ වෙනවා. පාසල් දරුවන්ට ලබා දීම ආරම්භ වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම උසස් පෙළ හදාරන අපේ පාසල් දරුදරියන්ට එන්නත් කිරීම පහුගිය දවස්වල සිද්ධ වුණා. පිටපළාත්වල දැන් ආරම්භ වෙලා තියෙනවා. එන්නත විදගන්න මේ අර ටිකක් කම්මැලි වෙන්න එපා. හේතුව තමයි එන්නත තමයි අපිට දැන් තියෙන එකම විසඳුම. එහෙම කියලා එන්නත විදගත්තා කියලා ඔබ අනාරක්ෂිතව හැසිරෙන්න උත්සාහ කරන්න එපා. පහුගිය සතියන්තේ දීර්ඝ නිවාඩුවක් තිබ්බා. අපි දැක්කම මේ බොහෝ පිරිසක් සමීර මේ නුවරඑළිය බදුල්ල ඇල්ලෝ ඒ පැතිවල තමයි හිටියේ. මේ කොළඹ ඉන්න පිරිස් අර සංචාරණ සීමාත් ඒ නීතිත් ක්‍රියාත්මකයි. පොලිසිය මහත්තුරු පරීක්ෂා කිරීම සිද්ධ කරන. හැබැයි ওই පරීක්ෂා කරන දැල් අස්සෙන් ඒ සිදුරු අස්සෙන් ගිහිල්ලා මේ බොහෝ දෙනෙක් පොලිස් දැලින් මිදිලා කටයුතු කරනවා අපි දැක්කා. ඕවා දකින්නෙත් සමාජ මාධ්‍යවල තමයි. බොහෝ දෙනෙක් මේ අර විවිධ සටහන් තියලා තියෙනවා. අපි දැන් නුවරඑළියේ ඉන්නේ. අපි කියන ස්ටේටස් දානවා කියලා මේ සමීර මේ දැන් තාක්ෂණයේ දියුණු ඉන්නේ කොහෙද කියලා හඳුන ගන්න හොයා ගන්න පුළුවන්. හැබැයි මෙහෙම වෙන්න එපා. එහෙම වුණොත් වෙන දෙයක් ගැන අද ලංකාදීපය කියනවා සංචරණ නීති නොසලකීමේ පළ විපාක දෙසැම්බරයේ කියලා ප්‍රශ්නාර්ථ ලකුණක් එක්ක මේ සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි කියලා තමයි මේ පොත වාර්තා කරන්නේ. දයාසිරි ලියනගේ රටේ බහුතරයක් ජනතාව දැනටමත් සංචරණ සීමා හා සෞඛ්‍ය උපදෙස් නොසලකා සිටීම සම්බන්ධයෙන් දැඩි පියවරක් නොගතහොත්
ඉදිරි දෙසැම්බරයේ වන විට රටට බරපතල හානිකර තත්ත්වයක් ඇති කරන බව සෞඛ්‍ය අංශ පෙන්වලා දෙනවා. පහුගිය සතියේ පැවති දීර්ඝ නිවාඩුවේදී බොහොමයක් දෙනා ඉවක් බවක් නොමැතිව සංචරණ සීමා නොසලකා හැරී ආකාරය දෙස බැලීමේදී ඉදිරි උත්සව කාලය තුළදී බහුතරයක් ජනතාවගේ හැසිරීම පිළිබඳ කිසිසේත්ම සෑහීමකට පත්විය නොහැකි වනු ඇතැයි රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහත්තයා කිව්වා කියලා අද ලංකාදීප පුවත්පත ওই විදිහට සඳහන් කරනවා. ඉවක් බවක් නැතුව ඔබ මේ විදිහට කටයුතු කරන්න උත්සාහ කළොත් ඉතින් නැවත වරක් කොරෝනා රැල්ලක් ඇති වෙන එක වළක්වන්න බෑ. එන්නත් ලබා ගත්තයි කියලා අපි පරිස්සම් වෙන්නේ නැත්නම් ආරක්ෂාකාරීව කටයුතු කරන්නේ නැත්නම් ඒක ටිකක් කර අනතුරකට අතවැනීමක්. ඔය අතරේ අපි යනවා මව්බිම් පුවත්පතේ තියෙන පුවතකට දැන් එන්නත් ගැන කතා කළා. හැබැයි මේ කියන්න හදන්නේ නිර්වින්දන එන්නත් ගැන. කෝටි එකමාරක නිර්වින්දන එන්නත් හොරපාරෙන් ගෙනල්ලා කියලා අද මව්බිම් පුවත්පත හෙළි කරන කාරණාවක් අනුමැතිය දී ඇත්තේ කටවචනෙන් කියලා තමයි මේ තොරතුරු වාර්තා වෙන්නේ. අපිට පුළුවන් වැඩි දුරටත් මේ පිළිබඳව අවධානය යොමු කරන්න. නිර්වින්දන කටයුතුවලදී භාවිත කරන එෆඩ්රින් එන්නත් කන්ටනීය නිර්වින්දන ඖෂධයක් තොගයක් මිලදී ගැනීමේදී බරපතල අක්‍රමිකතාවක් හා විෂමාචාරයක් සිදුව ඇතැයි වාර්තා වෙනවා. අන්තරායකර ඖෂධ කාණ්ඩයට අයත් එෆඩ්‍රින් එන්නත බලපත්‍රයක් රහිතව ගෙන්වා ගැනීම හෝ ළඟ තබා ගැනීම වරදක්. එසේ වුවත් මේ ඖෂධය ගෙන්වීම සඳහා හෝ ගෙන්වා ළඟ තබා ගැනීම සඳහා රාජ්‍ය ඖෂධ සංස්ථාව මගින් අවශ්‍ය කරන බලය ලබාගෙන නීතිමය අවශ්‍යතාව සපුරා නොමැත. අන්තරායකර ඖෂධ පනතේ සඳහන් වන ආකාරයට බෙබඳු ඖෂධ ගෙන්වා ගැනීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් සහ ජාතික ඖෂධ නියාමන අධිකාරී ප්‍රධාන න්‍යායනායකගේ මෙන්ම අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේද පූර්වානුමැතිය අවශ්‍ය වෙනවා. එසේ නීතිමය අවශ්‍යතාව සපුරන්නේ නැතිව රාජ්‍ය ඖෂධ සංස්ථාව මගින් ඉහත කී එෆඩ්‍රින් එන්නත 25,000ක් මෙරටට ගෙන්වා ඇති අතර මේ ඖෂධ තොගේ ගෙන්වීමේදී නියමිත ටෙන්ඩර් පටිපාටි අනුගමනය කිරීමෙන්ද බැහැරව ඉන්නවා කියලා තමයි අද දවසේ ওই විදිහට කියන්නේ. ඉතින් මේ දේවල් සමහර විට ගෙන්වන්නේ හොඳට වෙන්න පුළුවන්. හැබැයි ගෙන්වන පිළිවෙල තමයි බොහොම වැදගත්. මේ දේවල් බොහොම විනිවිදාකාරයෙන් සිද්ධ කරනවා නම් වටිනවා කියන කාරණේ අද මව්බිම් පුවත්පතත් ওই විදිහට සඳහන් කරලා තියෙනවා. ඒ අතරේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ සැපියුම් කරුවන් ගැන කතාවක් අද මව්බිම මේ විදිහට ලියනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සේවා සැපියුම් කරුවන්ට රුපියල් බිලියන 12ක පොල්ලක් කියලා මේ ගෙවන්න තියෙනවලු මුදල්. දැඩි සත්කාර MRI හා CT ස්කෑන් එකක පවත්වාගෙන යාමේ අර්බුදයක් කියලා මෙහි කියන්නේ රවි කුමුදේශ් මහත්තයා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවා සැපයීම සඳහා බිලියන 12ක පමණ ණය ගෙවීම පැහැර හැරීම හේතුවෙන් රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒකක ස්කෑන් ඒකක ආදී සේවා පවත්වාගෙන යාමේ අර්බුදයක් මතුවලා තියෙනවා. සේවා සැපයීම් කරුවන් සඳහා ගෙවිය යුතු සමහර ණය වසරක පමණ කාලයක සිට ගෙවා නොමැති බව තොරතුරු හෙළිවීම තියෙනවා. සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමේ සභාපති රවි කුමුදේශ් මහත්තයා මේ ගැන කියලා තියෙන්නේ. මේ හින්දා රජයේ රෝහල් තුල දැඩි සත්කාර ඒකක ඒ වගේම විශේෂයෙන්ම ස්කෑන් ඒකක ආදී රසායනාගාර සේවාවන්ද පවත්වාගෙන යාමේ ගැටලුවක් මතුවලා තියෙනවා කියලා මේ මහත්තයා කියනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය සේවා සැපයීම් කරුවන් සඳහා 9 වෙනි මාසේ 30 වෙනිදා වන විට රුපියල් බිලියන 104ක හිඟ මුදලක් ගෙවිය යුතු බවට අනාවරණය වෙලා තියෙනවා කියලා වැඩිදුරටත් ওই විදිහට කියනවා. ඉතින් අපි දන්නේ නැහැ කොරෝනා මර්ධනය කරන්න ගිහිල්ලා මේ වගේ වන්න අතපසු වුණාද කියලා. එහෙම වුණා නම් ඒවා ගෙවන්නට අවශ්‍යයි. විශේෂයෙන්ම සැපයීම් කරුවන්ගෙන් ලබා ගන්න ඒ සේවාවන්ට ගෙවීම් සිද්ධ කළේ නැත්නම් ඉස්සරහට මේ දේවල් පවත්වගෙන යන්න අමාරුයි කියන කතාව තමයි කියන්නේ. MRI සහ CT ස්කෑන් එකක ඒ වගේම දැඩි සත්කාර එකක පවත්වාගෙන යෑම අර්බුදයක් කියලා කියන්නේ රවි කුමුදේශ් මහත්තයා. ඒ ගැන අපි හිතනවා සෞඛ්‍ය අමාත්‍යාංශය අවධානය යොමු කරයි කියලා. ඔව් මේ අතරේ දැන් හාල් සම්බන්ධයෙන් මේ වෙද්දි ප්‍රශ්නයක් තියෙනවා. අපි දන්නවා මේ පිළිබඳව පාරිභෝගිකයන් වැඩි වශයෙන් චෝදනා කරනවා. දැන් අර ව්‍යාපාරික මහත්තයා දන්නවා නෑගේ නම කියන්න ඕනේ නැහැ. එතුම මාධ්‍ය හමුවක් තියලා කිව්වා හාල් අද ඉඳලා මෙන්න මේ ගානට දෙනවා කියලා. හැබැයි මාසයක් ගියෙත් නැහැ. හාල් දැන් ඒ ගණන් වලට ගන්නත් නැහැ. වැඩි මිලට තමයි පාරිභෝගිකයන්ට ගන්න සිද්ධ වෙලා තියෙන්නේ. අපි ඒ ගැන හොයමු. අද පත්තරවලත් ඒ තොරතුරු වාර්තා කරනවා. ඊට කලින් දැන් පෝර ප්‍රශ්නයක් තියෙනවානේ. ජනතාව ගොවීන් විදිහට මේ දවස්වල විවිධ තැන්වලදී දැවැන්ත ආකාරයෙන් උද්ඝෝෂණ කරනවා. හැබැයි මේ සඳහා විසඳුමක් ලබා දුන්නා. ඉන්දියාවෙන් දීර පොහොර ගෙනාවා. මේ ගෙන්වීමේ ක්‍රමේ වැරද්දක් තියෙනවා කියලා යම් විදිහක චෝදනාවක් එල්ල වෙලා තියෙනවා මේ වෙද්දී. ඒ පාර්ලිමේන්තුවේදීත් මේ ගැන කතා වුණා. අරුණ ඒ ගැන අද වාර්තා කරනවා. ඊට කලින් කියන්නම් මහාචාර්ය නිල්වලා කෝට්ටේගොඩ මහත්මිය කියනවා අද අරුණ වාර්තා කරන්නේ ඉන්දියාවෙන් ගෙන්වූ දීර පොහොර මම හැදුව ඒවා නෙවෙයි කියලයි
එතුමිය කියන්නේ ඉන්දියාවෙන් ආනයනය කළ නයිට්‍රජන් දියර පොහොර වර්ගයේ ශ්‍රී ලංකාවේ නිපද වූ දියර පොහොර වර්ගයේ නොවන බව ඒ පිළිබඳව පරීක්ෂණ පැවැත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අධ්‍යයන අංශ ප්‍රධානී මහාචාර්ය නිර්මලා කෝට්ටේගොඩ මහත්මිය කියනවා ශ්‍රී ලංකාවේ පරීක්ෂණ සිදු කර නිෂ්පාදනය කළ නයිට්‍රජන් දියර පොහොර තමන් විසින් ඇමරිකානු ඩොලර් මිලියන 9කට ඉන්දියානු සමාගමකට අලෙවි කළ බවට පැතිර යන ප්‍රචාරය අසත්‍ය බවයි මහාචාර්යවරිය සඳහන් කරන අද ඒ ගැන අරුම වාර්තා කරනවා. ඉතින් මේ බොරුව හදලා තව බොරුවක් පැල කරන්න හදනවත් දන්න අරුණ අද ප්‍රධාන ප්‍රවෘත්තිය මෙහෙමයි වාර්තා කරන්නේ ඉන්දියානු පොහොරවලට ගෙන්වන්න කෝටි 29ක් පෞද්ගලික ගිණුමකට ඉන්දියානු පොහොරවලට ගෙවන්න කෝටි 29ක් පෞද්ගලික ගිණුමකට ජනාධිපති ලේකම් PB බලපෑම් කරලා කියලා කියනවා ඉන්දියාවට ගෙවීමේ කෝටි 9යි ඉන්දියාවට ගෙවුවේ කෝටි 9යි ඉතිරි අතට ඉල්ලලා කියලායි උදේජීව ඒකනායක මේ ප්‍රවෘත්තිය ලියලා තියෙන්නේ. ඒ අනුව ඉන්දියාවෙන් මෙරටට නයිට්‍රජන් දියර පොහොර ගෙන්වීමේ කොන්ත්‍රාත්තුව බහරගෙන ඉන්න United Farmers Trust Limited සමාගමට බැංකු ගිණුමක් විවෘත කරලා මහජන බැංකු මූලස්ථානයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 1.2ක් හෙවත් රුපියල් කෝටි 29ක මුදලක් බැර කරලා තියෙනවා කියලා අනාවරණය වෙන බව තමයි අරුණ මේ ආකාරයෙන් අද ප්‍රධාන ප්‍රවෘත්තියෙන් වාර්තා කරන්නේ. ඉතින් මේ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්තුමා PB ජයසුන්දර මහත්තයා පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කරලා තිබුණා. ඒ අනුව ඊයේ දවසේදී මේ පත්තරේ ප්‍රධාන කර්තෘවරයා මහින්ද ඉලෙප්පෙරුම් මහත්තයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවලා මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම කළා. ඒ වගේම සජිත් ප්‍රේමදාස මහත්තයා මේ ගැන පාර්ලිමේන්තුවේදී කතා කළා. කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහත්තයා මේකට උත්තර ලබා දුන්නා. මේක සම්පූර්ණ බොරුවක්. කාගේවත් ගිණුමකට සල්ලි ගිහිල්ලා නැහැ. ඒ ගැන පරීක්ෂණයක් කරනවා කියලා මේක රජයන් දෙකක් අතර වෙච්ච ගනුදෙනුවක් කියලායි කෘෂිකර්ම ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ. අපි බලමු මේ පිළිබඳව ඊයේ අපි ITN ප්‍රවෘත්ති වැඩිදුර වාර්තාවක් ගෙනාවා මේ සිද්ධිය වගේම මේ ප්‍රතික්ෂේප කිරීම ඒ වගේම මේ සියලු තොරතුරු ඇතුළත් කරලා අපි බලමු මේ ප්‍රවෘත්තිය. ඉන්දියානු පොහොරවලට ගෙවන්න කෝටි 29ක් පුද්ගලික ගිණුමකට ජනාධිපති ලේකම් PB ජයසුන්දර බලපෑම් කරලා යන මෙයින් සතියක අරුණ පුවත්පතේ පළ කර ඇති වාර්තාව සම්පූර්ණයෙන් සාවද්‍ය අසත්‍ය හා දේශ සහගත ප්‍රවෘත්තියක් බවත් එය තරයේ ප්‍රතික්ෂේප කරන බවත් ජනාධිපති ලේකම් PB ජයසුන්දර මහතා පවසනවා. මෙම වාර්තාව සම්බන්ධයෙන් සියලු පාර්ශ්ව කැඳවා විධිමත් පුලල් පරීක්ෂණයක් වහාම පවත්වන්නයි ජනාධිපති ලේකම්වරයා පොලිස්පතිවරයාට දැනුම් දී ඇති බවයි ජනාධිපති මාධ්‍යංශය පවසන්නේ. මේ අතර මෙම පොහොර ගැටලුව සම්බන්ධයෙන් ඊයේ දිනේදීද පාර්ලිමේන්තුවේ අදහස් පළ වුණා. නැනෝ නයිට්‍රජන් ගෙන්වීම සඳහා ඉන්දියානු ගොවියන්ගේ පොහොර සම්පකාර සමාගම ඉන්දියන් ෆාමර්ස් ෆර්ටිලයිසර් කෝපරේටිව් ලිමිටඩ් කියන සමාගමට අපි ලංකාවෙන් මුදල් ගෙවලා තියෙනවා. මේ මුදල් ගෙවපු ක්‍රමය මොකක්ද? මොකද්ද මේ මහජන බැංකුවේ විවෘත කරපු ශාඛාවේ නම United Farmers Trust Limited account. ශ්‍රී ලංකාවට මේ නැනෝ නයිට්‍රජන් පොහොර ආනයනය කිරීමේදී ශ්‍රී ලංකා ඉන්දියන් ට්‍රේඩ් ඇන්ඩ් ඉන්වෙස්ට්මන්ට් ප්‍රොමෝෂන් එකෙන් තමයි ඒ කියන්නේ ඉන්දියා තානාපති කාර්යාලය හරහා තමයි මේ යෝජනාව රජයට ඉදිරිපත් වෙන්නේ. ඉන්දියා තානාපති කාර්යාලය හරහා එතෙන්දී ඉෆ්කෝ කියන ඉන්දියා රජයේ සමාගමක් තමයි මේ ඉන්දියන් අපේ ශ්‍රී ලංකා ඉන්දියන් ට්‍රේඩ් ඉන්වෙස්ට්මන්ට් ප්‍රොමෝෂන් බෝඩ් එකත් එක්ක මේ ගිවිසුමට එළඹිලා තියෙන්නේ. ඒ අනුව ඉෆ්කෝ කියන ඉන්දියන් ෆර්ටිලයිසර් කෝපරේෂන් මෙන්න මේ සමාගමේ නියෝජිතයා හැටියට යුනයිටඩ් ෆාමර්ස් කියන ලංකාවේ දේශීය සමාගම නම් කරලා තියෙනවා. ඒ අනුව ඒ අය තමයි මේ ටෙන්ඩර් එකට මේ ප්‍රොපෝසල් එක ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ අනුව රජය ඒ සමාගම නම් කරන ලද නියෝජිතයාට මුදල් බැර කරලා ඔහු විසින් LC අරලා මේ භාණ්ඩ ආනයනය වෙලා තියෙනවා. කිසිදු ආයතා ගණදෙනුවක් සිද්ධ වෙලා නැහැ. එතුමා කියන විදිහට එහෙමයි වෙලා තියෙන්නේ. ඉතින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ක්‍රියාත්මකයි. අපි ඒ නිසා යමක් කියන්න සූදානම් වෙන්නේ නැහැ. පරීක්ෂණ වලට මේ බාධාවක් වෙන්න නිසා අපි බලමු පරීක්ෂණවල ප්‍රගතිය ඉදිරියේදී දැනගන්න පුළුවන්කම ලැබෙයි. මේ අතර මෙන්න හාල් ගැන තියෙනවා අදාරුණ පත්තරේ කීරි සම්බ රුපියල් 50කින් නාඩු හා සම්බ රුපියල් 15කින් ඉහළට කියලායි තොරතුරු වාර්තා කරන්නේ. පාරිභෝගිකයන් මේ සම්බන්ධයෙන් චෝදනා කරනවා හාල් ගන්න ගියාම හාල් මිල මෙන්න මෙහෙමයි තියෙන්නේ කියලා. කලින් තිබුණේ 98යි සාමාන්‍යයෙන් සම්බා 103යි. ඒ වගේම කීරි සම්බා 125ට ගන්න තිබුණ නාඩු තිබුණේ 98කට සම්බා 103ට. ඉතින් මේ අතිවිශේෂ ගැසට් නිවේදනය අවලංගු කරා හාල් සඳහා පනවලා තිබුණ මේ පාලන මිල ඉවත් කිරීමත් එක්ක පහවදා මාධ්‍ය හමුවක් තියලා අර මහත්තයා කිව්වා අපි දෙන්නේ හාල් මේ ගානට කියලා අද ඉඳලා 110ට දෙනවා කෝ නාඩු 130ට සම්බා දෙනවා දීලා කීරි සම්බා 160ට දෙනවා කෝ. හැබැයි දැන් කඩේට ගිහිල්ලා ගන්න ගියාම කීරි සම්බා රුපියල් 210ක් 200ක් විතර වෙනවා. ඒ වගේම සම්බා ගන්න ගියාම 150ක් විතර වෙනවා. නාඩු 125යි 130යි. ඉතින් මේ විදිහට ගියාම මොන ආකාරයෙන්ද මේවා
මහජනතාව මිලදී අරගෙන පරිභෝජනය කරන්නේ කන්නේ බොන්නේ කොහොමද කියන ප්‍රශ්නාර්ථය මතුවෙනවා. ඒ වගේම අනිත් පැත්තෙන් හැබැයි වී ගොවියටත් හොඳ තැනක් හම්බ වෙලා තිනවා. වී ටිකක් වැඩිපුර ගානකට විකුණ ගන්න හම්බ වෙලා තිනවා. කෙසේ නමුත් පාරිභෝගිකයන් විදිහට මේක ප්‍රශ්නයක් හාල් කියපු ගණන් වලට නෑ කියලයි අද අරුණ පත්තරයේ තොරතුරු වාර්තා කරන්නේ. ඔය අතර අද බෞබිම කියන කතාවක් මේ ජීවන වියදම දරා ගන්න බැහැ. ජනතා උද්ඝෝෂණ හෙට පටන් කියලා කියනවා මේ ලාල්කාන්ත මහත්තයා කියන්නේ. අනුරාධා හේරත් මේ ගැන ලියන්නේ. දැන් මේ වෙනකොට ජීවන වියදම දරාගත නොහැකිව ජනතාව දැඩි අසීරුතාවලට පත්ව ඇති බැවින් රාජ්‍ය අර්ධ රාජ්‍ය පෞද්ගලික වතු ක්ෂේත්‍ර සියල්ල නියෝජනය කරමින් හෙට සිට මහපාරට බසින බවත් ජාතික වෘත්ති සමිති මධ්‍යස්ථානයේ සභාපති ජවිපේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහත්තයා කියලා තියෙනවා. ජනතාව දැඩි ජීවන බරකින් පෙළමින් ජීවිතය ඉතා අසීරුවෙන් ගැට ගසා ගන්න තත්ත්වයකට පත්ව ඇති අවස්ථාවක පීඩිත ජනතාව වෙනුවෙන් අරගල කිරීමේ වගකීම ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ බාර ගන්නා බව මේ මහත්තයා කියලා තියෙනවා. දැන් ඒගොල්ලෝ කියලා තියෙනවා එයාලා උද්ඝෝෂණ කරනවා කියලා. මේ හාල් මිල වැඩි වෙනකොට අපිට හිතෙන දේ තමයි සමීර මේ දැන් හාල් නැත්තම් මේ බත් කන එක ප්‍රවර්ධනය අඩු කරන්නද මෙහෙම කරන්න කියලා හිතනවා. ඔය දැන් චීනය, ජපානය, කොරියාව මේ රටවල එච්චර අපි දන්නවා බත් කන්නේ නැහැ. බත් වැඩි කෑවොත් ඔය ස්ථූලතාවය ඇති වෙනවා කියලාත් කියනවා. ඉතින් මේ හින්දාත් දන්නේ හාල් වැඩි වෙන්නේ. හාල් මොල් හිමියෝ හාල් වල මිල වැඩි කරන්නේ ඒ හින්දාත් දන්නෙත් නැහැ. සෞඛ්‍ය ගැන හිතලත් දන්නෙත් නැහැ. ලාල්කාන්ත මහත්තයා මේ උද්ඝෝෂණ කරන එකෙන් වෙන්නේ මිනිස්සුන්ට කලන්තය හැදෙන එක නේද? ඒක හාල් මිලට බලපෑමක් කරන්න හම්බෙන්නේ නැහැ. වෙන මොන හරි විකල්පයක් යෝජනා කරන්න පුළුවන් නම් ඒක තමයි වටේ. අපි ජාතික පුවත්පත් බලමින් ඉන්නේ කාටුන් බලන්න තෝරේ. කාටුන් බලන්න කලින් එක ප්‍රවෘත්තියක් තෝරගත්තද මව්බිම් පුවත්පත මේ ගැන කියන්නේ. මේ උදේගම්මන්පිල මහත්තයා කියන්නේ දැන් බොහෝ දෙනෙක් බලාගෙන ඉන්නවා තෙල් මිල වැඩි වෙයිද කියලා. තෙල් ඕනවටත් වැඩි ගහගෙන ටැංකි පුරවගෙන අද උදේගම්මන්පිල මහත්තයා කියන විපක්ෂයේ සිහින මැව්වට තෙල් හිඟයක් හෝ මිල වැඩිවීමක් නැහැ කියලා. එතුමා කියන කතාව දැම්ම වැඩි වෙන්න හැලු හැබැයි වැඩි වෙයිද දන්නේ නැහැ. විපක්ෂයේ සිහින මැව් අයුරින් තෙල් හිඟයක් ඇති නොවන බව බලශක්තිය මැති උදේගම්මන්පිල මහත්මයා පවසනවා. වෙළඳ පොලින් 85%කට වග කියන සිල්ලර අලෙවිකල් ලෙස ලංකා khනිජ තෙල් සංස්ථාව තෙල් මිල ඉහළ දැමීමේ කිසිදු සූදානමක නොමැති බවද ඇමතිවරයා අවධාරණය කරනවා. මේ වෙනුවට අපි විකුණන ඩීසල් ලිටරකින් රුපියල් 38කුත් පෙට්‍රල් ලිටරකින් රුපියල් 22කුත් පාඩු ලබනවා කියලා එතුමා කියනවා. දැන් ලෝක වෙළඳ පොලේ තියෙන තෙල් මිලත් එක්ක පාඩු ලබමින් තමයිලු මෙහෙම තෙල් අලෙවි කරන්නේ. ජනතාවගේ පිටට පීඩනයක් නම් දෙන්න එපා. හැබැයි ඉතින් පාඩු ලබන එකත් ඉතින් එච්චර හොඳ දෙයක් නෙවෙයි නෙත් සමි. අනිවාර්යෙන් ඉතින් මේ පාඩු ලබන එකත් එච්චර හොඳ දෙයක් නෙමෙයි. වගේම ජනතාවත් යම් ආකාරයකින් පීඩාවට පත් වෙලා ඉන්නවා. ඉන්දියන් ඔයිල් සමාගම රුපියල් 5කින් ඒගොල්ලන්ගේ ඉන්ධන වැඩි කරා. හැබැයි අමතුමා කියනවා සිපෙට්කෝ වැඩි කරන්නේ නැහැ කියලා. ලංකා කන් තෙල් නිතිගත් සංස්ථාව වැඩි වෙන්නේ නැහැ කියලා. ඒ නිසා දැන් ඒ වෑන් මේ මිනිස්සු වැඩිපුරම තෙල් තමන්ගේ මේ ටැංකි වලට පුරව ගන්න කටයුතු කළයි. නේද? ඉස්සරත් ওই ප්‍රශ්නේ තිබුණා යම් කාලයක්. හරි අපි යනවා දැන් මේ T20 තරඟාවලිය සම්බන්ධයෙන් කියන්න ඕනේ. ශ්‍රී ලංකාව සහභාගී වෙන පළමු තරඟය අද 12 වෙනිගේ වටේ පළමු තරඟය අද පැවැත්වෙනවා. ඒ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අපි තරඟයේ උණුසුම ඔබට ඉදිරියේදී ITN ප්‍රවෘත්ති ඔස්සේ වාර්තා කරන්න අද රාත්‍රියේදී සූදානම්. කාටුන් බලමු. අපි බලන්න හදන්නේ අද සතිය ගරුණ පුවත්පතේ හසන්ත විජේනායක අදින කාටුනේ බලන්න මේ තෙල් මිල ගැන කියපු හින්දාම තෙල් මිල ගැන තීරණය කරන කෙනාම තමයි ඉන්නේ. උදේගම්මන්පිල මහත්මයා මේ පුටුවේ වාඩි වෙලා ඉන්නවා. එතුමාගේ පුටුවේ වාඩි වෙලා ඉන්නකොට එතුමාගේ ඔඩොක්කුවෙන් වාඩි වෙලා ඉන්නේ කවුද බලන්නකෝ. මේ IOC එකේ මහත්තයෙක්ද කොහෙද? හැබැයි ඔළුවක් නම් පේන්නේ නැහැ. IOC කියලා ගහලා තියෙනවා. ටයි එකකුත් දාගෙන ඉන්නවා. ගම්මන්පිල මහත්තයාගේ ඔඩොක්කුවෙත් වාඩිලා ඉන්නවා. එතුමා ඉතින් එච්චර කැමති නම් නෑ වගේ ඔහොම වාඩි වෙලා ඉන්නවට දැන් IOC එකේ රුපියල් 5කින් ඩීසලුයි පෙට්‍රලුයි වැඩි වුණා. දැන් සිපෙට්කෝ වැඩි කරගන්නද බැරුව ඉන්නේ නැත්නම් වැඩි කරන්නේ නැද්ද? එමතුමා නම් කියනවා වැඩි කරන්නේ නැහැ කියලා. එතුමා ටිකක් අපහසුයෙන් ඉන්නවා වගේ තමයි අපිට පේන්න තියෙන්නේ. අපි යන තොප්පි කාටුන් එක දාසහපුවලානගේ අද ලංකාදීප පත්තරේ තියෙන්නේ. ඔන්න බලන්න ඇවිල්ලා මේ ඉන්නවා සාමාන්‍ය වැසියෙක්. මේ සාමාන්‍ය වැසියා ඉන්න තැනට ඇවිල්ලා අහනවා අගමැතිතුමා වගේ අපිට පේන්නේ නම් මොකද උඹ ඔළුව නැති පඹෙක් ගහගෙන ඉන්නේ කියලා කියනකොට අනේ සාමාන්‍ය වැසියා කියනවා ඕන වෙලාවට ඕන ඇමතිගේ ඔළුව දාගන්න. ඕන වෙලාවට ඕන ඇමතිගේ ඔළුව දාගන්න කියලයි
ඔන්න කියලා තියෙන. අපි දැක්ක පහුගේ දවස්වල ගිනි තියෙනවා. දැන් ඊයේ තිබ්බ කොහොමුණත් ඉතින් අර ඕන වෙලාවට ගැලපෙන කෙනාගේ ඔළුව දාලා ගිනි තියන්නත් පුළුවන්. අද ලංකාදීප පුවත්පතේ කාටුනේ බලන්න හදන්නේ මේ පියල් අඳින කාටුනේ බලන්න ජනතාව කොච්චර අපහසුතාවෙන් ඉන්න කියලා. දැන් මේ බඩු මිල කියන ගම් වතුරේ නැත්තම් මේ මුහුදෙද මන්දක් ගිලිලා හොඳටම ගෙවල් යට වෙලා ගේ උඩින් ඇඳකුත් තියලා ඒත් බේරෙන්න විදිහක් නැහැ. ඇඳ උඩින් මේසයක් තියලා ඒත් බෑ, පුටුවක් තියලා බංකු තියලා මේ බඩු මිල කියන ගම් වතුරෙන් බේරෙන හැකියාවක් නැහැ. මාළු පීනනවා, ඒ අතරේ ගස් තියෙනවා, මේ බඩු මල්ලක් වගේ තියෙනවා. ඒකත් ඉරිලා හොඳටම මේ ගම් වතුරෙන් ගොඩ එන්නම් ඉතින් ජනතාවට කවදා ඉඩ කඩ ලැබෙයිද? කොච්චර උත්සාහ කළත් ගොඩට එන්න බැරි බවක් තමයි අපිට නම් පේන්න තියෙන්නේ. පියල් සමරවීරගේ ලංකෝනිස් කාටුන්න ඊළඟට අපි බලන්න හදන්නේ. ඇවිල්ලා ඔන්න දෙන්නෙක් ඉන්නවා, ලංකෝනිස් ඉන්නවා, තව එක්කෙනෙක් ඉන්නවා. ඔය හත් පොලේ ගාගත්තා වගේ කියන කතාව අපි පුංචි කාලෙත් අහලා තියෙන එකක් නේ ළමයෝ කියනකොට ළමයා කියනවා ඒත් ඒ කතාවේදී හත් පොලේ ගාගත්තේ කාබනික පොර නෙවෙයිනේ මාමේ කියලා අර පුංචි ළමයා ඔන්න ලංකෝනිස්ට කියලා තියෙනවා. මේ සතිය ගරුණු පුවත්පතේ හසන්ත විජේනායක අඳින තවත් කාටුනයක් හුරේර කාටුනේ බලන්න. මේ දේශපාලකතුමකුයි තව එක්කෙනෙකුයි කතා වෙනවා. මේ දෙන්න කතා වෙන්නේ මොනවා ගැනද? රටින් හාල් ගේන්න උනේ ගොවියාගේ වැරැද්ද නිසා කියලා කෘෂිකර්ම ඇමති කියනවා. රටින් හාල් ගේන්න උනේ ගොවියාගේ වැරැද්ද නිසා කියලා කෘෂිකර්ම ඇමති කියනවා. ගොවියා ඉති දීවර අමාත්‍යාංශයටද සර්? එතකොට මේ ගොවියා ඉති දීවර අමාත්‍යාංශයටද සර්? කෘෂිකර්ම අමාත්‍යාංශයට නෙවෙයි ගොවියා අයිති දීවර අමාත්‍යාංශයටද කියලා අහනවා මේ දෙන්න. සමීර හරි අපි සූදානම් මේ කාටුන් එකත් එක්ක අද දවසේදී සමුගන්න. ඉතින් ඔබ සියලු සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේදයන් අනුගමනය කරන්න, දරුවන්ව ආරක්ෂා කරගන්න, ඒ සියල්ල මතක් කරන ගමන් අපි සමුගන්නවා. ඔබට ලෝවට අරගෙන ජේෂ්ඨ මාධ්‍යවේදී මොහන් සමරනායක මහත්මයා අදත් එනවා. ලෝකයේ විශේෂ කාරණා ගණනාවක් එතුමන් එක්ක සම්බන්ධ වුණොත් ඔබට දැනගන්න හැකියාව ලැබෙනවා. ඔබට නිරෝගී සතියන්තයක් වේවා, සතියක් වේවා. ආයුබෝවන්.